රුධිර සංසරණ පද්ධතිය. ඒක දෙවෙනි කොටස ඉඳන් තියෙන. පිටු අංක 4. ඒකෙත් කරා කොටස. රුධිර සංසරණය කියන කොටස. අංක 17 ඉඳන් තියෙන. රුධිර සංසරණය යන්නේ අදහස් කරන්නේ මොකද්ද කියලා. දැන් ළමයි රුධිර සංසරණය කියන්නේ ප්‍රශ්නාංක 17. සංසරණය කියන්නේ සැරිසැරීම. සැරිසරනවා කියලා කියන්නේ දේහ පුරා ගමන් කරනවා. එතකොට රුධිර සංසරණය කියන්නේ රුධිරය රුධිර නාල ඔස්සේ දේහය පුරා ගමන් කිරීම තමයි රුධිර සංසරණය කියලා කියන්නේ. මේක සංසරණය කියන්නේ සංවෘත මාර්ගයක් ඔස්සේ ගමන් කරන අපේ රුධිරය. විවෘත සංසරණයකුත් තියෙනවා. කමන පොදුවේ කියමු මෙහෙම කියමු සංසරණයෙන් අදහස් කරන්නේ. හෘදේ ආධාරයෙන් කියලා දාලා එහෙම රුධිරය හෘදේ දායකත්වයෙන් හෘදේ තල්ලු කිරීමෙන් කියලා ලියවත් ඒකත් හරි. රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය. තෝරලා ළමයි පද්ධතිය බෙදෙනවා කොටස් තුනකට ප්‍රධාන වශයෙන්. එකක් පොම්පය තල්ලු කරන කෙනා. අනිත් එක තල්ලු කරන මාර්ගය. අනිත් එක තල්ලු කරන මාර්ගය තුල ගමන් කරන කෙනා. පොම්පය. මාර්ගය. මාධ්‍ය. දැන් පොම්පයට අයිති වෙන්නේ කවුද? පොම්පයට අයිති වෙන්නේ හෘදය. මාර්ගය මොකද්ද? රුධිර නාල. මාධ්‍ය වශයෙන් වෙන්නේ කවුද? රුධිරය කියන මාධ්‍ය තමයි ගමන් කරන්නේ. මාර්ගයේ ආකාර දෙකයි. එක ලියන්න පුළුවන් රුධිර නාල ධමනි ශිරා. ධමනි සහ ශිරා කියලා නාල දෙකක් තියෙනවා. වර්ග දෙක. මේ දෙන අතර වෙනසකුත් තියෙනවා. දැන් හෘදේ කොටස් වර්ගයක් දීලා තියෙන නම් කරන්න. අපි හෘදය අඳින ගමන් ඒ කොටස් නම් කරමු. හෘදය අඳිනවා. කොහොමද ළමයි? ඔය රූප සටහන ත්‍රිමාණව දීලා තියෙන්නේ. අපි ද්විමාණව අඳිමු. හෘදේ අඳින්න කිව්වහම හાર્ට් එක ළමයි පොඩ්ඩක් වම් පැත්තට මෙහෙම බර වෙලා තියෙන්නේ. වම් පැත්තට බරව තියෙන්නේ. අපි හાર્ට් එකක් අඳිනවා මෙතන. පොඩ්ඩයිනේ බර වෙලා තියෙන්නේ. මොනවා හෘදේ අඳින්න. කොහොමද සාමාන්‍යයෙන් අඳින්නේ අපි? අඳිද්දි එකක් නෙමෙයි අඳින්නේ ආඩ් දෙකක් අඳිනවා.
තා අපි ළමයින්ගේ වැඩ. එහා පැත්තෙන් තව එකක් වන්දි. සමහරු නම් උ රැණේකුත් ගහනවා ගැලවි කියලා. නෝ වැඩ. හරි. ඉතින් මේක පොඩි වෙනසක් කරා. හાર્ට් එකෙන් ඉතින් හાર્ට් එක කියන්නේ හાર્ට් එක තමයි. ආයිඩියක් තියෙනවා. ඔය අපේ හෘදේ. හරිනේ ඉතින් කතාවනේ. ගැලපෙනවනේ ගන්න. කියන්න හේතුව ඒක හැඩයේ තියෙන හින්දේ වගේ. අන්න අඳින ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා දුන්නා. දැන් මේකට ඉතින් රුධිර නාళ ටික සම්බන්ධ කරගන්න හරි. හෘදේ හැඩය, ඇලය, උඩ තියෙන කුටීර ටික, කපාට ටික ඔක්කොම ඇඳලා තියෙනවා. හොඳයි. කුටීර 4ක් තියෙනවා. මේ කුටීර 4ෙන් උඩ කුටීර 2 කර්ණිකා, යට කුටීර 2 කෝසිකා. කර්ණිකා. කර්ණිකයි කෝසිකයි. කර්ණිකා කෝසිකා. කර්ණිකා කෝසිකා. මේ හෘදේ දකුණු පැත්ත, මේ පැත්ත වම් පැත්ත. මේක දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව. දකර්. මේක දකුණු කෝචිකාව. දකෝ. මේක වම් කර්ණිකාව. දකර්. මේක වම් කෝචිකාව. වකෝ. දකර් දකෝ වකර වකෝ. වම් කෝෂිකාව. කර්ණිකා කෝෂිකා. ඔව් තියෙනවා. වම් කියලා ලියන්න. වම් කර්ණිකා වම් කෝෂිකාව. දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව. ඔය කුටීර 4. මේ කර්ණිකාවකින් කෝෂිකාවකට තියෙනවා කපාට. මේකත් කපාටය. මේ කපාටය මේක වමනේ, වම් නම් 2යි. ද්විතුණ්ඩ කපාටය. ද්විතුණ්ඩ කපාටය. දකුණුනේ, දාකුණු අකුරු 3යි. දකුණු
ස්ත්‍රී තුණ්ඩ 3යි කපාටේ මේවා ඇත්තටම කොයි වගේද කියලා බලන්න ඕන නම් අපේ අර වීඩියෝ එක බලුවාම උගන්ට අවබෝධ වෙනවා හෘදය විච්ඡේදනය ගැන වීඩියෝ එක මම දාලා තිබ්බ YouTube එකට. හරිද? ඔය විදිහට ත්‍රිදුන්න කපාටේ, ද්විතුන්න කපාටේ, වම් කර්ණිකා, වම් කෝෂිකා, වම් කර්ණිකා ඔය ටික තියෙනවා. දැන් ඊළඟට මේකට සම්බන්ධ වෙන රුධිර නාල අඳින්න ඕන. රුධිර නාල උඩින් සම්බන්ධ වෙනවා මේ රුධිර නාල සම්බන්ධ වෙන්නේ ධමනී හා ශිරා කියලා තිනවා. ශිරා සම්බන්ධ වෙන්නේ කර්ණිකා වලට. ධමනි සම්බන්ධ වෙන්නේ කෝෂිකා වලට. දැන් දේහි ඉහළ කොටස් වලින් හදවතට උඩින් තියෙන අවයව වලින් ඉන්ද්‍රියන් වලින් ගේන රුධිරය මහා ශිරාවකින් සම්බන්ධ වෙනවා. හදවතට පහළ කොටස් වලින් ගෙනෙන රුධිරයත් මහා ශිරාවකින් එනවා. උඩින් එන එක උත්තර මහා ශිරාව. උත්තර කියන්නේ උඩ. මහා ශිරාව. යටින් එන එක අග්‍ර මහා ශිරාව. උත්තර මහා ශිරාවයි අග්‍ර මහා ශිරාව. ශිරා දෙකයි. මේකට එන රුධිරය දකුණු කර්ණිකාවේ රුධිරය දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවෙන් කොහෙටද යන්නේ? දකුණු කෝෂිකාවෙන් ළමයි ධමනියක් ආරම්භ වෙනවා. ඒ පොපුෂීය ධමනිය. ධමනියක් කියලා කියන්නේ හෘදයෙන් පිටතට රුධිරය ගෙන යන කට්ටිය. ශිරාවන් කියලා කියන්නේ හෘදයේ වෙතට රුධිරය ගෙනෙන කට්ටිය. මෙතනින් ආයෙ එළියට යන්න ඕන හින්දා කුටීර 4ක් තියෙනවා. දකුණු පැත්ත වම් පැත්ත. මෙතනින් මේ ඇඟින් එන රුධිරය ඔක්සිජන් අඩු රුධිරය එන්නේ අපිරිසිදු රුධිරය. ඒ අපිරිසිදු රුධිරය පිරිසිදු කරගන්න. අපිරිසිදු රුධිරය පිරිසිදු කරගන්න. පිරිසිදු කරගන්න. ගෙනියනවා පෙනහළු දක්වා. කියන ඔක්සිජන් අඩු වෙලා. එතකොට මේ පෙනහළු දක්වා ගෙනියන්න මෙතනින් ගන්නවා ධමනිය. මේ ධමනිය අතලින් ආරම්භ වෙලා ඔහොම ශාඛාවක් හැදිලා මෙහෙම ශාඛාවක් හැදිලා බෙදිලා යනවා පෙනහළුදී. බෙදිලා යනවා. දෙකට බෙදිලා යනවා. ඒ ධමනිය පටන් ගන්න තැන කපාටයක් තියෙනවා. මේක.
එතන තියෙන කපාටේ අඩසඳ කපාට. හඳ පළුවක් වගේ. ඒකට කියන්නේ අපි තව කැලක් දාලා අඩසන කපාට. ඒ රුධිර උල්ට යනවා ආපහු එන්න දෙන්නේ. මේ කපාට වලින් කරන වැඩේ රුධිර එන්න දෙනවා. ඒ පැත්තට යන්න දෙනවා ආපසු ගැලීම නවත්තනවා. කර්ණිකාවෙන් කෝෂිකාවට එන්න දෙනවා. කෝෂිකාවෙන් කර්ණිකාවට එනක වහනවා. කෝෂිකාවෙන් මෙහෙට යන්න දෙනවා ආපහු වෙනක නවත්තනවා. මෙයාගේ නම මොකක්ද? ඔබ දන්නවා ඔබට පුප්පු දෙකක් තියෙනවා. පුප්පුව වම් පැත්තේ තියෙන වම් පුප්පුව දකුණු පැත්තේ තියෙන දකුණු පුප්පුව. මේ පුප්පු දෙකට තමයි මේක යන්නේ. ඒ පැත්තේ වම් පුප්පුවට මේක යනවා. දකුණු පුප්පුවක් තියෙනවා. පුප්පුවට යන හින්දා පුප්පු පුප්පුරේන පුප්පුෂිය එළියට ගෙනෙන රුධිර හෘදයෙන් පිටට ගෙනෙන රුධිර නාලයක් නිසා පුප්පුෂිය දමනිය කියලා කියනවා. අපිරිසිදු රුධිරය කියන්නේ පුප්පුෂිය දමනිය. ඒක වම් පුප්පුවට යන හින්දා වම් පුප්පුෂිය දමනිය. වම් පුප්පුෂිය දමනිය යනවා. එයාගේ දකුණු පුප්පුෂිය දමනිය. ඒ කියන්නේ දකුණු පුප්පුවට. මොනවාද දැන් පුප්පු කියන්නේ? මොනවා පුප්පු කියන්නේ? පුප්පු කියලා කියන්නේ පෙනහළු වලට. හරියට වචන ලියා අහගන්න. පුප්පු කියලා කියන්නේ පෙනහළු වලට. වම් පෙනහල්ල පුප්පුව කිව්වේ ඒකයි. වම් පෙනහල්ලට යන්නේ වම් පුප්පුෂිය. දකුණු පෙනහල්ලට යන්නේ දකුණු පුප්පුෂිය. හරිද? ඊට පස්සේ ගෙනහිල්ලා මේ අපරිසිදු රුධිරය, තද පාට රුධිරය පිරිසිදු කරගෙන එනවා. අපරිසිදු රුධිරය පිරිසිදු කරගෙන එනවා. ගේන්නේ ආපහු පුප්පු වල ඉඳන් එන ශිරාවේ. ශිරා හතරක් එනවා මෙයාට. මේ පැත්තෙන් දෙකයි. මේ නැවතෙන්නේ දමනියෙන් එන්නේ. පෙනහැල්ලි ඉඳන් එන දමනිය. සුරි වැරදුනා කෑවනේ. යන්නේ ළමයි දමනියෙන් එන්නේ ශිරාවෙන්. ඒතර ශිරා හතරක් එනවා. මෙන් දෙකයි එන් දෙකයි. ඒ පුප්පු වල ඉඳන් එන හින්දා ඒකට කියන්නේ පුප්පුෂිය ශිරා කියලා තමයි කියන්නේ. වම් දකුණු පැත්ත කියන්න ඕනේ. මොකද දෙපැත්තෙම තියෙන හින්දා එක පැත්තකින් තිබ්බනම් ආය 아무තින් පැත්තක් අවශ්‍ය වෙන්නේ නැත්තේත් නෑ. හරි. මේක එන්නේ ළමයි පෙනහල්ලි ඉඳන් පිරිසිදු රුධිරය. එහෙනම් එකත් වම් පුප්පු ශිරා කියලා දාන්න. ව කියන්නේ බෑ දෙකක් තියෙන හින්දා. ශිරා වම් පුප්පුෂිය ශිරා. එයාගේ දකුණු පුප්පුෂිය ශිරා. දැන් පෙනහල්ලට දාලා රුධිරයේ ඔක්සිජන් පුරවගෙන කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා පිරිසිදු කරගෙන එනවා. කොහෙට දෙන්නේ? වම් කර්ණිකාව. කර්ණිකාව සංකෝචනය වෙනකොට කර්ණිකාවේ රුධිරයේ පයින් වම් කෝෂිකාවට. කර්ණිකාවේ රුධිරයේ පයින් වම් කෝෂිකාවට. වම් කෝෂිකාව.
වම් කෝෂිකාවට පැනනයෙන් පස්සේ වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන විශාල රුධිර නාලයක්. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන විශාල ධමනිය. ඒ ධමනිය ආරම්භය මෙතනින් සිදුවේ. මේ කපාටය වගේම මෙතනත් කපාටයක් තියෙනවා. ඒකත් අඩසඳ කපාටම තමයි. හැබැයි මේ දෙකට වෙන වෙනම නම් කියනවා. මේ පුප්පුෂිය ධමනියෙන් හදන අඩසඳ කපාටේ පුප්පුෂිය අඩසඳ කපාටේ. මේ ධමනිය සංස්ථානික ධමනිය. සංස්ථානික අඩසඳ කපාටේ කියලා ඒ දෙන්නටත් වෙන වෙනම නම් දාන අවස්ථා තියෙනවා. වෙන වෙනම නම් කියන අවස්ථා. පුප්පුෂිය අඩසඳ කපාටේ සංස්ථානික අඩසඳ කපාටේ. මම දෙකටම දැම්මා නම් කරාද වෙන වෙනම කියන්නේ. ඊට පස්සේ ළමයි මොකද කරන්නේ මේ අඩසඳ කපාටකින් ආරම්භ වෙනවා ධමනිය. ආරම්භ වෙලා ඇඟේ තියෙන විශාලම ධමනිය. ඕම වංගුවක් ගහලා බහිනවා පල්ලෙහාට. ළඟනවම නොහොම සංස්ථානික ධමනිය ආරම්භලා කරකිලා යනවා. යන අතරතුරේදී ඔළුව අමතක කරන්නේත් නැහැ. හිසට සහ දෑත් වලට රුධිර සපයන ශීර්ෂ පෝෂී ධමනි තුනකුත් මෙතනින් නිර්මාණය කරනවා. ඒගොල්ලෝ ඔළුවටයි අත් දෙකටයි රුධිරය අරගෙන යනවා. ශීර්ෂ පෝෂී ධමනි තුන. ඒ වගේම තමන්ව අමතක කරන්නේත් නැහැ. ඉතින් ළමයි තව ධමනියක් නිර්මාණය කරනවා. කිරීටක ධමනිය. මේ කිරීටක ධමනිය කරන වැඩේ හෘදයට රුධිරය සපයන ධමනිය. ඒතර ඉස්සල්ලාම යා තමන් තමයි රුධිරය සපයාගන්නේ. මුලින්ම ආරම්භන්නේ හෘදයෙන් පිටවෙච්ච වහාම ආරම්භන කිරීටක ධමනිය. හෘදයේ මතු පිටින් ඒ ධමනිය එනවා. ඉහළින් ශීර්ෂ පෝෂී ධමනි නිර්මාණය කරනවා. ශීර්ෂ පෝෂී ධමනි නිර්මාණය කරනවා. හරිද? හොඳයි. ඔන්න ඔය කොටස් ටික තමයි තියෙන්නේ. මෙයාට කියන සංස්ථානික මහා ධමනි. සංස්ථානික ඉඩත්මත් සංස්ථාන මහා ධමනි සංස්ථානික මහා ධමනි.
සංස්ථානික මහා ධමනි. ඔන්න ඔය ටික. අපි බලමු කොටස් ටික. මොනවද තියෙන්නේ? ඒ රූපයනේ. රූපය ගන්න ගම් පොඩ්ඩක්. රූපය ගන්න. ඔය තියන්නේ ඔයගලන්ට ටියුට් එකේ දාලා දෙන රූපේ. එකෙන් කියවෙන්නේ මොකක්ද? එක උත්තරමා ශිරාව. දෙක දකුණු පුපුෂීය දමනිය. දකුණු පුපුෂීය දමනිය. තුන දකුණු පුපුෂීය ශිරාව. විභාග දෙන්නේ මේ වගේ එකක් නෙවෙයි ගොඩක් වෙලාවට. ඒ කියන්න බෑ හරියටම. අර මම බෝඩ් එකේ යන්දා වගේ එකක් තමයි ඔයගලන්ගේ විභාගෙට බොහෝ දුරට එන්නේ. හරි. මගේ ත්‍රිමාණ රූපයක් එන්නේ නැහැ. රේඛාමය රූපයක් තමයි එනවා මම බෝඩ් එකේ යන්නේ. මේකේ ත්‍රිමාණ කරලා තිනවා ටිකක් කමක්. ඒ වගේ රේඛීය රූපයක්. ද්විමානික. තුන දකුණු පුපුෂීය ශිරා. දෙක දකුණු පුපුෂීය දමනිය. තුන දකුණු පුපුෂීය ශිරාව. හතර දකුණු පැත්තනේ එකේ දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව. PQRS පසුව නම් කරමු. පහ දකුණු කෝෂිකාව. ළමයි තුණ්ඩ කියලා කියන්නේ ඔය කිව් අකුරෙන් පෙන්වන්නේ සුදු පාට රෙහෙන් වගේ. යතන තුණ්ඩ. අපේ වීඩියෝ එක මම ආයෙ දාන්න එක බලන්න ඒක හොඳට තියෙනවා තුණ්ඩ කොහොමද කොයි වගේද කියලා. 6 දකුණු නිමි. අදර මහා ශිරා. අදර මහා ශිරා. එක උත්තර මහා ශිරාව 6 අදර මහා ශිරාව. අදර කියන්නේ යට කියනහ. උත්තර කියන්නේ උඩ කියන අදහස. 7 වම් කෝෂිකාව. දැන් වම් කෝෂිකාවේ බිත්තිය ඝනකමින් වැඩි කියලා ඔබට පේනවා. ඒක සෑහෙන ඝනකමක් තියෙනවා. මොකද අවශ්‍ය නිසා ලොකු බලයක්. විශාල ඝනකමක් තියෙනවා. 7 ඊට පස්සේ 8 වම් කර්ණිකාව. 9
වම් පුපුෂිය ශිරා ශිරා වම් පුපුෂිය ශිරා. 10 වම් පුපුෂිය දමනිය. 11 සංස්ථානික මහා දමනිය. කිරීටය දමනිය උතන පේන්නේ නැහැ. 11 සංස්ථානික මහා දමනිය. ඊට පස්සේ 12 ශීර්ෂ පෝෂී දමනි. ඒ තුනම ශීර්ෂ පෝෂී දමනි. ශීර්ෂ පෝෂී දමනි. PQRS බලන්න. P එතන ලියන්න සංස්ථානික අඩසඳ කපාටය. සංස්ථානික දමනියෙන් ආරම්භ වෙන්නේ සංස්ථානික අඩසඳ කපාටය. සංස්ථානික අඩසඳ බොරුනේ. P කොහොමද සංස්ථානික අඩසඳ කපාට වෙන්නේ? P පුපුෂිය අඩසඳ කපාටය. අයෝ පුපුෂිය දමනිය ආරම්භ වෙන්නේ P තියෙන්නේ. පුපුෂිය අඩසඳ කපාටය. P Q වමනේ මේ දකුණනේ. දකුණු ද්විතුණ්ඩ කපාටයේද ත්‍රිතුණ්ඩ කපාටයේද? දකුණු පැත්තේ ද්විද ත්‍රිද දෙකද තුනද? දකුණු අකුරු 3යි. මතක තියාගන්න ලීසි කරන්න. දකුණු පැත්තේ අකුරු 3යි. දකුණු ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය. තුණ්ඩ 3ක් තියෙනවා. Q R ද්විතුණ්ඩ කපාටය. ද්වි දෙකක්. වම් පැත්තේ වාම ද්විතුණ්ඩ කපාටය. S සංස්ථානික දමනිය ආරම්භයේ තියෙන්නේ සංස්ථානික අඩසඳ කපාටය. සංස්ථානික අඩසඳ කපාටය. උන්නේ කොටස් ටික නම් කිරෙන්න ඕන. හරිනේ. 11 මොකද්ද? 11 සංස්ථානික මහා දමනිය. සංස්ථානික මහා දමනිය. සංස්ථානික මහා දමනිය. හොඳයි. ඊළඟට ඔන්න කොටස් ටික නම් කරගෙන අපි බලමු පේපර් එකට යන්න. PQRS කපාට නම් කරන්න. ඔක නම් කරා. පහ තුලට ඇතුල් වෙන රුධිරය යලි 4 දක්වා පැමිණිය වැළකෙන්නේ කෙසේද? දැන් මොකද කියලා පහ තුලට ඇතුල් වෙන රුධිරය පහ තමයි දකුණු කෝෂිකාව. 4 තමයි දකුණු කර්ණිකාව. දකුණු කෝෂිකා කර්ණිකාවේ සිට කෝෂිකාවට යන රුධිරය යලිදු කෝෂිකාවට යන්නේ දැන් හෘද ස්පන්දනය වෙනවනේ. ස්පන්දන වෙන කෙනා හෘදය ඇකිලෙනවා, චූටි වෙනවා. ආයි ලොකු වෙනවා. ආයි චූටි වෙනවා. ආයි ලොකු වෙනවා. චූටි වෙද්දි ඔක මිරිකෙනවා. මිරිකෙනකොට ඔකේ තියෙන රුධිරය එළියට පයින්නවා. ලොකු වෙනකොට ආපහු එළිය රුධිරය එල්ල පිරෙනවා. දැන් හෘදයෙන් එකම දිශාව රුධිරය තල්ලු කරලා යවන්න ඕන. කියන්නේ කර්ණිකාවෙන් කෝෂිකාට, කෝෂිකාවෙන් එළියට. කර්ණිකාවෙන් කෝෂිකාට, කෝෂිකාවෙන් එළියට. කර්ණිකාවෙන් කෝෂිකාවට ඇවිල්ලා කෝෂිකාවෙන් ආයි කර්ණිකාවට ගියොත් රුධිරය හෘදයෙන් පිටතට තල්ලු වෙලා යන්නේ නැහැ. ආවහම යන්න දෙන්න හොඳ නැහැ.
යන්න දෙන්න හොඳ නැහැ. එහෙනම් පහට ඇතුළේ රුධිරය 4 දක්වා පැමිණීම වලකින් සිද්ධ. එතන ඒ අතර තියෙනවා Q ඉන්නවා. කවුද? ත්‍රිතුණ්ඩ නෙමෙයි. ඔව් ත්‍රිතුණ්ඩ තමයි. ත්‍රිතුණ්ඩ කපාටේ ඉන්න. ඒකට ඔයා එතනට කියන්න ඕන ත්‍රිතුණ්ඩ කපාටය වැසී යාම නිසා කියලා. එතන ලියාගමු. දකුණු කර්ණිකාව හා කෝෂිකාව අතර ඇති දකුණු කර්ණිකාව හා කෝෂිකාව අතර ඇති ත්‍රිතුණ්ඩ කපාටය ත්‍රිතුණ්ඩ කපාටය වැසී යාම නිසා වැසී යාම නිසායි. වැසී යාමිනී කියලා දැම්මම හරි. වැසී යාමිනී. නවයේ සහ 10 ඊළඟ ප්‍රශ්නය යනවා 22. 9 සහ 10 නාලවල පවතින රුධිර අතර වෙනස. මොකද 9? 9 තමයි පොපුෂීය ශිරාව. 10 තමයි පොපුෂීය ධමනි. දැන් ඔක ළමයි නිල් පාටින් පෙන්වලා තියෙන්නේ ඔක්සිජන් අඩු රුධිරය ගන්න නාල. ධමනී ශිරායි දෙකම එක. රතු පාටින් පෙන්වලා තියෙන්නේ ඔක්සිජන් වැඩි රුධිරය. ඔක්සිජන් වැඩි රුධිරය කියන්නේ පිරිසිදු රුධිරය. ගලන නාල. ඒවා සංස්ථානික ධමනියයි පොපුෂීය ධමනියයි මේ පොපුෂීය ශිරා. පොපුෂීය ශිරාවල පිරිසිදු රුධිරය. පොපුෂීය ධමනි වල අපිරිසිදු රුධිරය. උත වෙනස අහන්නේ ළමයි. වෙනස ඇහුවාම උකුල මොනවද ලිව්වේ? දහය වැටෙන්නේ පොපුෂීය ධමනියට. ශිරාව. ඔය දෙකන තියෙන්නේ. දැන් මේකේ පෙනහල්ලට යන්නේ ඔක්සිජන් නැති රුධිරය. ඔක්සිජන් හරණය වෙච්ච රුධිරය. හරණය වෙච්ච රුධිරය. තමයි ගන්න. ඔක්සිහරණය. ඒක අපි ලියනවා මෙන්න මෙහෙම ඔක්සිහරණය රුධිරය. ඔක්සිජනී හලියලා මෙහෙම දාන. හෘත. හරියට කියවන්න. ඔක්සිජනී හෘත. හරියට කියවන්න. රුධිරය තමයි ඔක්සිජන් හරණය වූ රුධිරය තමයි පොප්පුෂීය ධමනියෙන් එන්නේ. ඒ කියන්නේ 10 තියෙන්නේ. તો 9 තියෙන මොනවද? ඔක්සිජන් තියෙන රුධිරය. ඔක්සිකරණය වූ රුධිරය. ඔක්සිකරණීය වූ රුධිරය අපි කියන්නේ කොහොමද? ඔක්සිජනී කෘත රුධිරය. හරක හෘත මේක කෘත. තමයි ආරකුර කියෙන්නේ නැතුව කියවෙන අවස්ථා තියෙනවා. කමන්නේ ඒක ඔදිව පුරුදු වෙනකන් කොහොම වුණ ප්‍රශ්නයක් නේ. ඕන පුළුවන් විදිහට කියන්නේ. හරියට ලියන්න. හරි.
මෙයාගේ තියෙන්නේ ඔක්සිජන් හරණය වූ රුධිරය. මෙයාගේ තියෙන ඔක්සිජන් කරණීය වූ රුධිරය. તો 9 10 වෙනස අහන මේක 9 මේක 10. 9ට ලියන්න. ඒ කියන්නේ පුපුෂිය ශිරාවේ 9 නැත්නම් පුපුෂි ශිරාවේ ඔක්සිජනීකృత රුධිරය පවතී. මේ වචනේ දාලා ලියන්න. ඔක්සිජනීකృత රුධිරය පවතී. කෘත. ත්‍රේ වචනයත් ඉගෙන ගන්න. කෘත රුධිරය පවතී. මෙයාගේ ඔක්සිජන් නැති රුධිරය ඔක්සිජනීකృత රුධිරය පවතී. කෘත. කියන්නේ ඔක්සිජන් හරණීය වූ රුධිරය. වචන ටික හරියට පේනවා කියලා හිතනවා මම. ඔක්සිජනීකృత රුධිරය පවතී. රුධිරය පවතී. ඔක්සිජන් හරණීය වූ රුධිරය පවතී. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. ප්‍රශ්නාංක 23. එකෙන් හා හයෙන් ගෙන එන්නේ හෘදයෙහි කුමන ප්‍රදේශයේ රුධිරයද? එකෙන් හා හය. කියන්නේ මේක ළමයි ගෙනින්නේ හෘදයට ඉහළින් ඇති කොටස් වල රුධිරය. දෑත් අත් දෙක සහ හිස. හෘදය උඩින් තියෙන. ජගන වලින් එන්නේ අත් දෙකෙන් සහ මේ හිසෙන්. දෑතින් සහ හිසෙන් එන්නේ. එතකොට හෘදයට ඉහළ කොටස් වල රුධිරය. එතකොට මෙහෙන් හෘදයට පහළ කොටස් වල රුධිරය. කලියන්නේ. කොහොම ලියන්න ඕන? එක කියන්නේ ඔයගලන්ගේ උත්තර මහා ශිරාවට. එතකොට එකෙන් නැත්තම් උත්තර මහා ශිරාවෙන් එකෙන් හෘදයේ ඉහළ කොටස් වල රුධිරය. හයෙන් හෘදයට ඉහළ කොටස් වල හෘදයේ නෙමෙයි හෘදයට ඉහළ කොටස් වල රුධිරය. හෘදයට උඩින් තියෙන කොටස් වල. හයෙන් හෘදයට පහළින් ඇති කොටස් වල රුධිරය. මෙහෙම ලියන්න නැත්නම් තියෙන කොටස් ටික ඔක්කොම ලියන්න වෙනවා. හෘද ස්පන්දනයේ යනු කුමක්ද? මේ හදවත නිකන් තියෙන කෙනෙක් නෙමෙයි. මේ හදවත ගැහෙන කෙනෙක්. ගැහෙන්න මේක හැදිලා තියෙන පේශි වලින්. මේකේ පේශි වල විශේෂත්වය අනිත් පේශි වගේ නෙමෙයි. හෘද පේශි. මේ හෘදේ විතරයි මේ පේශි වර්ගය තියෙන්නේ. මේ වෙන කොහෙවත් නැහැ. ඒකට මේ හෘද පේශි ශාකණය වූ හරිද? පේශි සමූහයක් තියෙනවා. මේගොල්ල සංකෝචන වලට හෘදේ තෙරපෙනවා. පීඩනය වැඩි වෙනවා. ලිහිල් වෙනකොට පීඩනය කියන්නේ අඩු වෙනවා. අපි ඕන හෘද ස්පන්දනය වෙනවා. ඩුඩ්ඩුක් 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 ගාලා ගැහෙනවා. හෘද ස්පන්දනය වෙනවා. ඔබේ හදවත ස්පන්දනය වෙනවා. හෘද ස්පන්දනයේ බෙවි තමයි මේ වැඩේ වෙන්නේ. හෘද ස්පන්දනය වෙයි. හරි. කොහොමද ස්පන්දනය වෙන්නේ? එතකොට ප්‍රශ්නයකට යොමු කරලා තියෙනවා අපේ දරුවෝ. හෘද ස්පන්දනය කුමක්ද කියන. හෘද ස්පන්දනය මොකද්ද කියලා අහලා තියෙනවා. මම 23ට ළමයි කිව්වනේ උත්තරේ අවශ්‍යද ඒකට 23ට උත්තරේ. අවශ්‍ය නැත් කියන්න. 24 හෘද ස්පන්දනය හෘදය හෘද ස්පන්දනය හෘදය සංකෝචනය සහ නැත්නම් හෘදය හැකිලීම සහ දිගහැරීම
හැකිලීම සහ දිගහැරීම. හෘදය හැකිලි මෙහෙම ලියන්න. හෘදය රිද්මයානුකූලව මේ රිද්මයකට වෙන්නේ. රිද්මයානුකූලව හැකිලීම සහ දිගහැරීම. හැකිලීම සහ දිගහැරීම. හෘද ස්පන්දනය. හැකිලීම සහ දිගහැරීම හෘද ස්පන්දනය. හැකිලෙනවා දිගහැරෙනවා. දිගහැරෙනවා හැකිලෙනවා. හැකිලෙනවා දිගහැරෙනවා. Your heart's muscular walls pump blood into blood. Hi, I'm Dr. Randy Martin. විසිතුනට අහන්නේ උත්තරේ විසිතුනට ලියන්න. එකෙන් 6න් එකෙන් හෘදයට ඉහළ කොටස් වල ඇති රුධිරය. එකෙන් හදවතට නැත්නම් හෘදයට ඉහළ කොටස් වල ඇති රුධිරය. 6න් හෘදයට පහළ කොටස් වල ඇති රුධිරය. හෘද ස්පන්දනය කුමක්ද? ඒක හරි. දැන් ළමයි පොඩි වීඩියෝ එකකට ගිහිල්ලා. මේ ඔබේ හදවත. And during your lifetime, your heart's muscular walls pump blood into blood vessels branching throughout your body. ඔය The heart has 4 chambers, 2 upper chambers called the left and right atria, and 2 lower chambers called the left and right ventricles, and they contract in a steady rhythm known as your heartbeat. Now, during a normal heartbeat, blood from your tissues and lungs flows into the atrium and then into your ventricles. Walls inside the heart, called the interatrial and interventricular septum, help keep the blood on the left and right sides from mixing. 2 valves sit like doors between your atria and ventricles to prevent blood from flowing backward into your atria. The tricuspid valve opens into your right ventricle and the mitral valve opens into your left ventricle. Strong, thin tissues called chordae tendineae hold your valves in place during the forceful contraction. දැන් ළමයි ඔය තියෙන්නේ කපාටය. කපාටේ ලණු වගේකින් ඇදලා ගැට ගහලා තියෙනවා. ඒ ලණු වගේ වට කියනවා රජ්ජු කියලා. රජ්ජු. ඔකේ පේන්නේ නැහැ. ඔකේ පේන්නේ තියෙනවා. මේ කිව් අකුරට පහලින් කිව් අකුර සදාහන් කරලා තියෙන තැනින් ඊට පහලින් නූල් වගේ කොටසක් තියෙනවා. රජ්ජු කියලා කියන්නේ ලණු කියන අදහස. ලණු කියන්නේ රැහන් වලින් ගැට ගහලා කියන අදහස තියෙන්නේ. Of your ventricles. Blood leaving the ventricles passes through another set of valves. The pulmonary valve sits between the right ventricle and the pulmonary artery, and the aortic valve sits between your left ventricle and the aorta. What's really unique about the heart is the way that it pumps blood to the body or to the lungs. You would think of it as being a pump like this, but it actually is a very unique structure because it has 3 layers of muscles that are arranged in sort of a crosshatch pattern, and so when the heart pumps, it doesn't pump like හෘදේ තියෙන
හෘදයේ තියෙන හෘද පේශිවල ස්වභාවය දැක්කේ. Like this, it actually wrings itself out, very analogous to you taking a towel and wringing it out. And that makes for a very efficient ejection of blood to the body. But what's even neater about that is that all that energy is stored when it wrung itself out during the pumping phase. Actually, the heart relaxes like that and literally sucks the oxygen-rich blood from the left atrium into the left ventricle to fill it again. So a very unique contraction pattern and almost like a suction filling pattern. Really cool the way that works. When special cells called pacemaker cells generate electrical signals inside your heart, the heart muscle cells called myocytes all contract as a group. Your heart is naturally divided into left and right halves, which work together like dual pumps. On the right side of your heart, poorly oxygenated blood from your body's tissues flows through large veins called the superior and inferior vena cava into your right atrium. Next, the blood moves into your right ventricle, which contracts and sends that blood out to your lungs to gather oxygen and get rid of carbon dioxide. On the left side of your heart, oxygen-rich blood from your lungs flows through your pulmonary veins into your left atrium. The blood then moves into your left ventricle, which contracts and sends the blood out of your heart through the aorta to feed all the cells and tissues of your body. The first branches off your aorta are called the coronary arteries because they supply your heart muscle with oxygen and nutrients. On top of your aorta, arteries branch off to carry blood to your head and arms. Arteries branching from the middle and lower part of your aorta supply blood to the rest of your body. Your heart beats an average of about 72 beats per minute, and in that 1 minute, your heart pumps about 5 quarts of blood through your arteries, delivering a steady stream of oxygen and nutrients all over the body. So you can see why I became a cardiologist, because the heart is really a fascinating organ. And remember, if you take care of your heart, it'll take care of you throughout your lifetime. දැන් ළමයි මේ බැලුණු පුද්ගලයෙකුගේ දැන් හાર્ට් එක ගත්තාම අපේ හදවත සාමාන්‍යයෙන් අතුමිට මෙලුවා වෙන ප්‍රමාණයට මෙහෙම තියාලා බලුවාම හරියට ඒ ආසන ප්‍රමාණයක් තියෙනවා. හොඳට වැඩිණු පුද්ගලයෙක්ගේ ගත්තාම රුධිරය ලීටර් සාමාන්‍යයෙන් 6.5ක් විතර තියෙනවා මේ පිරිමි කෙනෙකුගේ. ලීටර් 5මාරක් විතර තියෙනවා ගැහණු කෙනෙකුගේ. පොඩි වෙනසක් තියෙනවා. ඉතින් පිරිමිගේ රුධිර ප්‍රමාණය වැඩි. ඇඟි සම්පූර්ණව ගත්තොත්. ඒතර මේ ඒ වගේ තියෙන හදවත ස්පන්දනය වෙනවා. ස්පන්දනය වෙන්නේ ගැහෙන්නේ වෙනම ඒකට ස්නායු පද්ධතියක් තියෙනවා. ස්නායු පද්ධතිය දෙන පණිවිඩ වලට තමයි මෙයා ස්පන්දනය වෙන්නේ. ආවට ගියාට වෙන්නේ නෑ ළමයි. ඒක රිද්මයක් තියෙනවා. රිද්මය පොඩ්ඩක් වේගය වැඩි වෙන්න පුළුවන්, වේගය අඩු වෙන්න පුළුවන්. සාමාන්‍ය රිද්මය වෙනස් වෙන්නේ නෑ. එතකොට කෝෂිකා දෙක හැකිලෙනකොට ඒ රුධිරය එනවා පල්ලෙහාට. කර්ණිකා දෙක හැකිලෙනකොට ඒ රුධිරය එනවා කෝෂිකාව. කෝෂිකා හැකිලෙනකොට රුධිරය උඩට යනවා. යනකොට මේ කපාට ටික දඩක් ගාලා වැහෙනවා. දොර පියන් දෙකක් වදිනවා වගේ වදිනවා. දොර පියන් දෙක වදිනවා වගේ දෙක වැහිදිලා වැහෙනවා. යන්න දෙන්නේ. ඒ රුධිරය හරවල යවනවා මෙන්න මේ ධමනිය ඔස්සේ. මෙහෙන් එන රුධිරය හරවල යවන මේ ධමනිය ඔස්සේ. මෙහෙන් එන රුධිරය හරවල යනවා ධමනිය ඔස්සේ. දෙන්නේ යන්න මේ ආපහු උඩට යන්න දෙන්නේ නැහැ. ඊළඟට ධමනිය වලට ඇතුළු වෙන රුධිරය ඕක දෙකේ තල්ලු වෙනවා. දැන් හෘදේ හැකිල්ලානේ තියෙන්නේ. දිග හැරෙනවා. දිග හැරිච්ච ගාම මේ උඩට ගිය රුධිරය ආපහු වෙන්න හදනවා. සංස්ථානික ධමනිය දිගේ ගිය රුධිරය ආපහු වෙන්න හදනවා. ඒ විලාවට
වැහෙන අඩසඳ කපාට. ඒවත් දොරවල් 3ක් තියෙනවා. දඩුම් ගාලකට වදිනවා. මේකත් වදිනවා මේකත් වදිනවා. ඔය වදින වැදිල්ලට සද්දයක් එනවා. ඒ ඉන සද්ද තමයි පපුවට කන තිබ්බහම ඔබට ඇහෙන්නේ. ඩොඩොක් 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 ගාන. ඩොඩොක් ගානවනේ. ඒකට අපි කියනවා ලස්සනට. මේ දෙක වදින හඬ මුලින් වදින ඒ දෙකනේ. ත්‍රිතුණ්ඩ හා දීතුණ්ඩ කපාට වදින හඬ. ත්‍රිතුණ්ඩ සහ දීතුණ්ඩ. ත්‍රි සහ ද්වි. තුණ්ඩ කපාට. අපි තුණ්ඩ කපාට කියමු. තුණ්ඩ කපාට. එකට වදිද්දී එනවා හඬ. ඒක අපි කියනවා ලබ් හඬ කිය. ලබ්. ලබ් ලබ්. ඊළඟ අඩසඳ කපාට වදින හඬ. අඩසඳ කපාට වදින හඬ. අඩප් කියලා කියේ. එතන හදවත ස්පන්දනයේදී ලබ් ගන්න ඩප් ගන්න ලබ් ගන්න ඩප් ගන්න ලබ් ඩප් ලබ් ඩප් ලබ් ඩප් ලබ් ඩප් හරියට කියන්නේ හරිද ඒ වගේ ඔය වගේ හඬක් එනවා ලබ් ඩප් ලබ් ඩප් ඩඩ ගාග හඬක් එනවා හරි ඒක මතක තියාගන්න ඕන ඊට පස්සේ ළමයි මෙන්න මේ වම් කර්ණිකාවේ වම් කෝෂිකාවේ මේ දකුණු කෝෂිකාවේ ඉඳන් රුධිරය ගෙන යන්නේ මේ පෙනහළු දක්වා විතරයි මේ හෘදේම දෙපැත්තේ ඉන්න දෙන්නට. ඒකට ලොකු බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ළඟටනේ තල්ලු වෙන්නේ. ලොකු බලයක් අවශ්‍ය වෙන්නේ. නමුත් සංස්ථානික දමනිය දිගේ මුල එක පුරාම විහිදවන්න ඕන. මොලේට යවන්නේ අත් දෙකට යවන්න ඕන. දෙහි පහළ ඉන්ද්‍රියයන්ට යවන්නේ පාද දක්වා යවන්න. ඒකට ලොකු බලයක් ඕන. ඒ ලොකු බලයක් අවශ්‍ය හින්දා වම් කෝෂිකාවේ බිත්තිය දකුණු කෝෂිකාව එක්ක බලද්දී සෑහෙන මහතයි. ඒකේ ඝනකමින් වැඩි. ඝනකමින් වැඩි කියන්නේ හෘද පේශි ප්‍රමාණය වැඩි. පේශි ප්‍රමාණය වැඩි නම් ඒක ජනනය කරන බලය වැඩි. ලොකු බලයක් දාලා යවනවා. ලොකු බලයක් දාලා යවනවා. මේක දේහය පුරා සංසරණය කරනවා රුධිරය. දේහය පුරා සංසරණය කරනවා. රුධිර සංසරණ පද්ධතියේ ඔය වැඩේ වෙන්නේ. හරිද? ලැප්ටොප් ගා හෘදයේ රුධිරය ගෙනෙන හරිය. ඊට පස්සේ අහන මේ ප්‍රශ්න දෙක. පහේ බිත්තියට වඩා හතේ බිත්තිය ඝනකම වැඩි වීමට හේතුව. පහවසර බිත්තිය නෙමෙයි. අංක 5න් පෙන්වන බිත්තිය. කවුද? දකුණු කෝෂිකාවේ කර්ණිකාවේ කෝෂිකාවේ බිත්තියට වඩා වම් කෝෂිකාවේ බිත්තිය ඝනකමින් වැඩියයි. දකුණු කෝෂිකාවේ බිත්තියට වඩා වම් කෝෂිකාවේ. તો ඔබ කියන්න ඕනේ දකුණු කෝෂිකාවෙන් රුධිරය යන්නේ පෙනහළු දක්වා පමණයි. ඒ නිසා අඩු බලයක් අවශ්‍යයි. නමුත් වම් කෝෂිකාවෙන් දේහය පුරා රුධිරය ගෙන යනවා. ඒ නිසා වැඩි බලයක් අවශ්‍යයි. ඉතින් රූල් ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා බලන්න. හේතුව ලියන්නේ කෙලින්ම ලියන්න ඕනේ. ඒතර 7න් කියන්නේ වම් කෝෂිකාවෙන් දේහය පුරා රුධිරය ගෙන යාමට අවශ්‍ය බලය ලබා දීමට දේහය පුරා රුධිරය යන අවශ්‍ය බලය ලබා දීමට බිත්ති ඝනකම්ම පවතිනවා. බිත්තිය ඝනකම්ම පවතී. දේහය පුරා රුධිරය ගෙන යාමට අවශ්‍ය බලය ලබා දෙන බිත්ති ඝනකම්ම පවතී. ඒ 25 වෙනි ප්‍රශ්නය.
දැන් 26 ඔබෙන් අහනවා. හෘදයේ රුධිරයේ ගෙනෙන රුධිර නාලය හඳුන්වන්න. ළමයි සාමාන්‍යයෙන් හදවතට රුධිරයේ සපෙන රුධිර නාලය තියෙනවා. ඒක හදවත වටින් ගමන් කරන. ඒකට අපි කියනවා තමන්ටම රුධිරයේ සපෙන කෙනා මුලින්ම කිරීටක දමනි. කිරීටක දමනි. ඔය කිරීටක දමනි අවහිර වෙනකොට තමයි හෘදයාබාධ ඇති වෙන්නේ. ඒ කියන්නේ හෘදයට රුධිරය සපයන දමනියක් අවහිර වුණොත් ඒක ළමයි හෘදයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙනවා. මේ කිරීටක දමනි වලින් තමයි ඔබට ඔබගේ හදවතට රුධිරය සපයන්නේ. කොයි වගේද ඒවා? ඔය තියෙන්නේ. ඔය හදවතට රුධිරයේ හදවත මතු පිටින් ගමන් කරන දමනි කිරීට දමනි. ශෝක යම් තැනක අවහිර වීමක් වුණොත් ඔන්න ඒ හෘදයේ ඒ පැත්තට අවශ්‍ය රුධිරය ලැබෙන්නේ නැතිනොට ඒ පැත්ත වැඩ කරන්නේ නැති වෙලා යනවා. මේ අක්‍රිය වුණාන් පස්සේ හෘදය ආබාධයක් නිර්මාණය වෙනවා. කිරීටක දමනි. මේ හදවත මතු පිටින් තියෙන රුධිර නාල ටික. හાર્ට් එකට රුධිරය සපයන කෙනා. හෘදයට ගෙනෙන රුධිරය හෘදයෙන් රුධිරයේ ගෙනෙන රුධිර නාල හා ගෙන යන රුධිර නාල. හදවතට රුධිරයේ ගෙනෙන කට්ටිය හදවතට රුධිරයේ ගෙනෙන කට්ටිය ගේන කට්ටිය ශිරාවන්. හදවතින් අරගෙන යන කට්ටිය හදවතින් අරගෙන යන කට්ටිය දමනි. හදවතේ රුධිරය එළියට යන්නේ දමනි මගින්. හදවතට රුධිරය ගෙන එන්නේ ශිරා මගින්. එතකොට ඔබෙන් අහනවා හෘදයට රුධිරයේ ගෙනෙන රුධිර නාල සහ ගෙන යන රුධිර නාල. ගෙන එන රුධිර නාල දමනී නෙමේ ශිරාවන්. ගෙන යන රුධිර නාල දමනීද? දමනියක් කිව්වම හෘදයෙන් ඉවතට ගෙන යන කෙනෙක්. හෘදයට ගෙන කෙනා ශිරා. ඒ දෙන අතර ලොකු වෙනස්කමකුත් තියෙනවා. දමනී සහ ශිරා. તો දෙක තුන රුධිර නාල අතර වෙනස්කම් අහනවා බින් දෙක තුන දෙක කියන්නේ පුපුෂීය දමනිය. තුන කියන්නේ පුපුෂීය ශිරාව. ඒතකොට දමනියක් හා ශිරාවක් අතර වෙනස්කම් ඔබෙන් අහන්නේ. අන්න මම පැහැදිලි කරලා දෙන්නම්. දමනියක් ගත්තාම ළමයි දමනියේ සාපේක්ෂව ඝන කමින් වැඩි බිත්තියක් තියෙනවා. එයාගේ රුධිර නාලය එක්ක බැලුවාන් පස්සේ බිත්තිය මහතයි. හැබැයි ප්‍රත්‍යාස්තයි. ප්‍රත්‍යාස්තය කියන්නේ ඉංග්‍රීසි දාලා ඇද්දාම හොඳට ඇදෙනවා ළමයි. ප්‍රත්‍යාස්තය මහතයි ප්‍රත්‍යාස්තය. ශිරාවක බිත්තිය ගත්තාම බිත්තිය ළමයි තුනි. කට ලොකුයි. බිත්තිය තුනි. එයා ප්‍රත්‍යාස්ත නැහැ. ඇඟිලි දාලා අදින්න බෑ. හරි හයියයි. නමුත් අදින්න බෑ. සාමාන්‍යයෙන් බිත්තිය ප්‍රත්‍යාස්ත නැහැ. දැන් ශිරාවක ඇතුලේ ගත්තා. ශිරාවක ඇතුලේ තියෙන කපාට. හෘදයේ පැත්තට විවෘත වෙන කපාට. ළමයි ශිරාවකින් රුධිරය ගලාගෙන එනවා. දැන් අපේ ඇඟේ ධමනිය වලින් රුධිරය බෙදා හරිනවා. ධමනිය වලින් බෙදාගෙන යනවා. ධමනියෙන් රුධිරය බෙදන්නේ හෘදයෙන් දෙන පීඩණයට. හැබැයි ධමනිය ගිහිල්ලා එක බෙදිලා ශිරාවක් නිර්මාණය වුණා.
අනිත් පැත්තෙන් ශිරා ටිකක් අහුවෙලා එනවා. ඒ එනකොට හෘදයෙන් අර දෙන පීඩනය නැති වෙනවා. හින්දාම ශිරාවල රුධිරය ගලා යන්නේ පීඩනයකින් නෙවෙයි. ඒ පීඩනයකින් නොවන නිසා කපාට පවතිනවා. කපාට වලින් පුළුවන් රුධිරය ආපසු ගැලීම වළක්වන්න. ඔය හෘදේ පැත්තට කපාට තියෙන. මෙහෙට හෘදේ පැත්තට විවෘත වෙනවා. ඔහෙට එන්න දෙනවා. අය යන්න දෙන්නේ. තර මාංශ පේශි වල ක්‍රියාකාරීත්වයට. ඒක ක්‍රියා කරනකොට දඟලනකොට එහෙට මෙහෙට ඇවිදිනකොට ඒ තෙරපිය හම්බ වෙනකොට තල්ලු වෙවි උඩට එනවා. ඉතින් නිකම්ම ඉන්න හොඳ නෑ ළමයි ක්‍රියාකාරී වෙන්න. හොඳයි. මේ අතර වෙනස්කම් ලියන්න. දමනීය හදවතින් ඉවතට රුධිරය ගෙන යනවා. ශිරාව හදවත වෙතට රුධිරය ගෙන එනවා. මේක එක වෙනස්කම. දමනීය රූල් තුන දෙකට බෙදා ගත්තා නම් ලියන්න තිබ්බා. දමනීය හදවතින් ඉවතට රුධිරය ගෙන යනවා. ශිරාව හදවත වෙතට රුධිරය ගෙන එනවා. ඊළඟට දමනීය බිත්තියේ ඝනකම්. දමනීය බිත්තියේ ඝනකම්. ඝනකම බිත්තියක් පවතිනවා. දමනීය ඝනකම බිත්තියක් පවතිනවා. දමනීය ඝනකම බිත්තියක් පවතිනවා. ශිරාවේ තුනී බිත්තියක් පවතිනවා. තුනී බිත්තිය. දමනීය ඝනකම බිත්තියක්, ශිරාවේ තුනී බිත්තිය. ඊළඟට දමනීයේ හෘදයේ දෙසට විවෘත වන කපාට පවතිනවා. ලියන්න. දමනීය හෘදයේ දෙසට විවෘත වන කපාට පවතී. හෘදයේ දෙසට විවෘත වන කපාට පවතී. හෘදයේ දෙසට විවෘත වන කපාට පවතී. ශිරාවේ බොරුනේ කිව්වේ කෑවා. හෘදයේ කපාට නොපවතී. දමනීයේ කපාට නොපවතී. දමනීයේ කපාට නොපවතී. ශිරාවේ හෘදයේ දෙසට විවෘත වන කපාට පවතී. ශිරාවේ තමයි කපාට තියෙන්නේ. දමනීයේ කපාට නැහැ. හෘදයේ දෙසට විවෘත වන කපාට පවතී. දැන් ඔයාට හම්බ වෙනවා ළමයි රුධිර නාල දෙකක්. කපලා දෙනවා. දැන් සාමාන්‍යයෙන් එකපාරක් අපි ඔය දැන් මිනිස්සු මැරුණාම එම්බාම් කළා එක්ක ආදාහනය කරන නැත්නම් භූමි දානය කරන ඔය වගේ වැඩත් කරන. තවත් සමහර කට්ටියක් මිය ගියන් පස්සේ මගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්නයි කියලා තමන් කැමැති පත්‍රය අවසාන කැමැත්ත ප්‍රකාශ කරන අය. තවත් විශේෂ අවස්ථාවලදී වෛද්‍යවරු කියනවා ඔයගොල්ලෝ කැමති නම් මේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න කියලා. කියලා ඉල්ලීමක් කරන අවස්ථාවක් තියෙනවා. මොකද විශේෂ රෝගවලින් විශේෂ සිදුවීම් වලින් මිය ගිය කට්ටිය. එක්කෝ ඒ රෝගය මොකද්ද කියලා හඳුනා නොගත් දෙයක් වෙන්නත් පුළුවන්. ඇයි මෙහෙම මරුණ කියලා හොයා බලන්න ඉල්ලීමක් කරනවා. ඒ වගේ වෙලාවකදී වෛද්‍ය විද්‍යාලයට දේහයක් බාර දෙනවා. දුන්නායින් පස්සේ ළමයි ශීත කාමරවල දාලා ශීත කෝල් රූම් වල දාලා මේ දේහයන් පරිස්සම් කරලා තියෙනවා. වෛද්‍යවරුන්ට අවශ්‍ය වෛද්‍ය ශිෂ්‍යයන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න. එකපාරකුත් අපි කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර දුන්න දේහයක් ගෙනහිල්ලා.
බාර දුන්නාන් පස්සේ ළමයි අපි දැන් පොඩක් ඒ කූල් රූම් එක ගාව හිටියේ. මියගිය පුද්ගලයෙකුගේ දේහය ට්‍රොලියක් මත දාලා තියෙනවා. දාලා තියෙනවා. ඉතින් වෛද්‍ය ශිෂ්‍යයාවක් ආවා. එඩෙමිට හැරෙව්වා. ට්‍රේ එක තිබ්බා කෑල්ලක් කපා ගත්ත අරගෙන ගියා. ගානක් නෑනවා. ඔව්. අපි පණ ගහනවා ඒක දැක්කම පොඩි කාලේ. මරිච්ච මොන්ස් කම්බෝ හොල් මොනක් විතර කයි මේක. ඒ අයට ගානන්නේ ඒ මොකුත් නෑ. එහිමින් එඩෙමිට පෙරළුවා කෑල්ලක් කපා ගත්තා. ගියා. ඒ වගේ සාමාන්‍යයෙන් ඒක පරිහරණය ගානක් නෑ ඉතින්. ඉතින් ගිය මුල් දවසට නම් ඉතින් බයක් දැනෙනවා. මියගිය කෙනෙක් එක බුදිය ගත්තාම ඉතින් ඔක ළඟ හිටියාම ගානක් නැති වෙනවා. ඉතින් එකපාරක් මට වුණානේ එහෙම බැටක්. ඒක යාළුවෙක්ට ඩෙන්ගු හැදිලාම ඉස්පිරිතාලේ ඉන්නවා දැන්. ඉන්න ගමන් අපේ සර් කෙනෙක්ටම තමයි කවුරුත් නැහැ දැන් ළඟ තියන්න. මොකද සර්ගේ ගෙවලුත් මෙහෙ නෙමෙයි මාතලේ ඉන්නේ. මෙහි බෝඩ්ලා තමයි යන්නේ. ඉතින් අපේ අනික් සර්ලා තමයි මාරුවෙන් මාරුවට ළඟ ඉන්නේ වතුර පොවන්න ඕනේ. ඒ වගේ දේවල් කරන්න ඕනේ ඉතින්. මාත් එක දවසක් හිටියේ. ඉඳලා ළමයි ටික වෙලාවක් යනකොට දැන් මම පුටුව තියන් ඇඳ ගාව ඉන්නවා. මේ පැත්තේ එක දෙපැත්තකින් අනිත් රෝගීන් ඉන්නවා. පිටිපස්සේ හිටපු රෝගියා ගිහලා බට ගහලා ඕම කළා. මේ මිනිස්සයා මහරෑ දඟලන්න පටන් ගත්තා. දඟල ඊසමන්ට අග්ගල ගිහලා නර්ස්ලාට කිව්වා. කිව්වා මේ අයත් ඇවිල්ලා බැලුවා. දඟලන බට වලින් ලේනවා. ඔය දඟලනවා. මේ ඔකලා ඊට පස්සේ එහෙම මලා. මාරෑ ළමයි. 12ක් පැනලා දැන්. ඊයරගොල්ලෝ ඇවිල්ලා මරුණා දැන් ડોක්ටර් බැලුවා ඉවරයි කියලා ඊට පස්සේ කර්ඩන් එකකින් වහලා ගියා. දැන් කර්ඩන් එකකින් අර ඇඳන් දෙක අතර කර්ඩන් එකක් තියෙනවනේ. කර්ඩන් එක වැහුවා. දැන් පිටිපස්සේ මියගිය පුද්ගලයෙක්. මම ඊට මෙහෙන් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට දැන් පේලි දෙකටනේ දැන් දාලා තියෙන හොස්පිටල් එකේ. ඒක මේ වාට්ටෝක ඊට ඉස්සර හැදී රෝගියා ඒ මිනිස්සයාත් එහෙමයි ළමයි ඩෙන්ගු හැදිලා ඩෙන්ගු වාට්ටු හිටියේ. ඒ පුද්ගලයාත් ඔන්න මිය ගියා ඊට පස්සේ පාන්දර 2ට විතර. අර 12ට පහුවෙලා ටික වෙලා අරයත් මහා රෑ දැන් ඒ පුද්ගලයාගේ තිර රෙද්දකින් වහලා ගියා යන්නේ. දැන් මොකද කරන්නේ? ඉතින් ඉන්නවා ඉතින් මාත් පුටුව තියන් අර අපේ සර්ත් ඉන්නවා මාත් ඉන්නවා ඉතින් ටික වෙලා ගියා. කරන්න දෙයක් නැහැ ඉතින් එහෙම මාත් පුටුවල උදිය ගත්තා. පිළිට තට්ටුවක්වත් දාලා මල්ලි උදිය ගන්න එපා කිව්වේ නේ. හිටියා ඉතින් සාමාන්‍යයෙන් ගණන් ගන්න දෙයක්වත් නෙමෙයි බලන් ගියාම. අපේ කට්ටිය මලගීක ගිහිල්ලා ගෙදර යන්න බයයි තනියෙන් එහෙම. මරිච්ච කෙනා ගෙදරට ඇරලවන්න ඉදි කියලා හිත යනවා ඊට පස්සේ. යන ගමන් ළමයි කෙහෙල්ලත් අකරි කෙල්ලුණොත් ඒකට නූල් බඳින්නවා තුවිලයක් නටලා ඊට පස්සේ. ඒ වගේ වෙනවා. ඉතින් ඇයි බය වෙලා. ඉතින් මේ විදිහට මම කියන්නේ ගියේ අර සාමාන්‍ය හරිද? හදවත ඒ වගේ දේවල් කපලා කොටලා අධ්‍යයනය කළා ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඒ වගේ වෙන අවස්ථා තියෙනවා. හරි ජීවිතයේ අත්දැකීම් කීපෙ. දැන් මම මේ දැන් අපි කතා කරේ රුධිරනාල දෙකක් කපලා ඔයාට දුන්නොත් දමනිය හා ශිරාවක් ඇඟෙන් කපලා වෙන් කරලා දුන්නොත් ඔයා හඳුනගන්නේ කොහොමද මේක දමනියක්ද මේක ශිරාවක්ද කියලා? දෙකම දුන්නොත් නම් සංසන්දනය කළ බලන්න පුළුවන්. ඝනකම් බිත්තියක් තියෙනවා, තුනී බිත්තියක් තියෙනවා. එකක් දුන්නොත් අපේ දේහේ කොයින් හරි කෑල්ලක් කපලා නහරයක් ගලවලා දෙනවා. දුන්නාම දැන් අඳුන ගන්න කියන මේක දමනියක්ද ශිරාවක්ද කියලා. බිත්තිය වල අල්ලලා බැලුවාම මහතට වගේ දැනෙනවා. උනන් දාලා ඇද්දාම ප්‍රත්‍යාස්ත බව අර බැලුම මේ ළමයි කට ඔහොම ඇදලා ප්‍රාස් කළ සද්දයක් යවන්නේ. ආන් ඒ වගේ මේක පොඩ ඇඟිලි දෙකක් දාන්න පුළුවන් නම් කරි ට්විසර් එක දාලා හරි දෙපැත්තට මෙහෙම ඇද්දාම ඇදෙන ගතිය එනවා නම් ඒ ගන්නත් පුළුවන්. එමෙ රුධිරනාල කෑල්ලක් දීලා තියෙන ඇඟෙන් කපලා.
එහෙම හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේ අරුදුන නාලයක් තියලා තියෙනවා. එහෙම නැත්තම් තවත් ක්‍රමයක් තියෙනවා. අර කපාට තියෙනවනේ. කපාට හඳුනා ගන්න අපිට පුළුවන් ළම සිරින්ජ් එකකට වතුර පුරවලා. සිරින්ජ් එකේ තුඩ මේ පැත්තට තියලා. මේකට වතුර ජල ධාරාවක් විදින්න. විද්දාම මේ පැත්තෙන් එළියට එනවා. අරෙන් විද්දාම මෙහෙන් එනවා. මෙහෙන් විද්දාම මෙහෙන් එනවා. එන් විද්දාම මෙහෙන් එනවා. මෙහෙන් විද්දාම මෙහෙන් එනවා. එහෙන් මෙහෙන් දෙපැත්තෙන්ම යනවා නම් අන්න මේක දමනියක් කියලා. දැන් ශිරාවක මොකද වෙන්නේ? එන් විද්දාම බැරි වෙලාවට මෙහෙට ආවොත් ආවා කියලා තන. ප්‍රශ්නයක්. මෙහෙන් විද්දාම ඒට යන්නේ නැහැ. මෙහෙන් විද්දට එහෙට යන්නේ. අන්න ශිරාවක තියෙන වෙනස. දමනියක ඒ පැත්තෙන් දැම්මහම මෙහෙට එනවා, මේ පැත්තෙන් දැම්මහම මෙහෙට එනවා. හැබැයි ශිරාවක එහෙන් දාලා මෙහෙට ආවොත් මෙහෙන් දාලා එහෙට යන්නේ. මෙහෙන් විද්දා මෙහෙට යන්නේ නැත්නම් එහෙන් විද්දාම මෙහෙට එනවා. එක පැත්තකට විතරයි ශිරාවක රුධිරය ගලා යන්නේ. මොකද ඇතුලේ කපාට තියෙනවා. යන්න දෙනවා. හෘදේ පැත්තට එන්න දෙනවා. ආපසු ගලන්න දෙන්නේ නැහැ. ඔය කපාට දුර්වල වෙනවනේ පාදවල එහෙම කාලයක් යද්දි. ඒකට ළමයි රුධිරයේ උඩට එනේවත් පල්ලෙහාට කාන්දු වෙනවා. වෙලා රුධිර නාලේ පල්ලෙහා රුධිරය එක්කහුව වෙනවා. බර වැඩි වෙනවා. වෙලා මොකද්ද? ශිරාව මෙහෙම පල්ලෙහාට ඇදිලා යනවා. අයි බර වැඩි. ඊට දඟර ගහන්න ගන්නවා. සමහර නැවිලා හිර වෙනවා. අපි කියන නහර ගැට ගහනවායි කියන. ඒ සිද්ධිය වෙන්නේ ළමයි. අන්න අර කපාට දුර්වල වෙලා යනකොට කපාට දුර්වල වෙනවා. ඉතින් අපි ගන්න ආහාර හොඳ පෝෂ්‍යදායි ආහාරයක් ගන්නවා නම් ස්වභාවිකව පවතින ඒවා විශේෂයෙන්ම ඔය තියෙන විවිධාකාර ආබාධ අඩු කරගන්න පුළුවන්. ඉස්සර ළමයි ශාකවල තියෙන ඖෂධීය ගුණ මහා ගොඩක්. අපි දන්නේ නැහැ දැන් සෑහෙනක් දේවල් අපි දන්නේ නැහැ. ඉස්සර මිනිස්සු ගාව ඕවට තිබ්බ ආහාර වර්ග. ඔය රෝග බෙහෙමින් අඩු කරලා ජීවත් වෙයි. දැන් ඉන්නේ මිනිස්සුන්ට ඒව දන්නේ නැහැ. ඔය හැමදාම කන එකම කෑම තමයි කන්නේ. ලෙඩ ගොඩවල් එහෙම පිටින්. හොඳයි. ඊට පස්සේ අපි දෙක තුන අතර වෙනස්කම් ටික ලිව්වා. හෘදේ රුධිරයේ සපයන රුධිර නාලය 28 කිරීටක දමනීය. හෘදේ රුධිරයේ සපයන කිරීටක දමනීය මගින් කිරීටක දමනීය කිරි. ඊට පස්සේ දමනී හා ශිරා පද්ධතියක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? දමනි පද්ධතිය හා ශිරා පද්ධතිය. දැන් මේ දමනි ශිරා ගැන කතා කර හිටියේ. දැන් දමනි පද්ධතිය හැදෙන්නේ කොහොමද? මුලින්ම මහා එක්කෙනාගෙන් පටන් ගන්න. මොකද මහා එක්කෙනා සංස්ථානික මහා දමනි. මේ මහා දමනිය. මහා දමනිය ළමයි බෙදි බෙදි යනවා. මහා දමනිය ඔළුවට තුනක් බෙදෙනවා. ඔළුවයි දෑත් වලට. ඒ පල්ලෙහාට හැරිලා එනකොට ඊළඟට ආයේ මහා දමනිය අවයව ආහාර මාර්ගයේ තියෙන අක්මාවට වකුගඩු වලට බඩවැල් වලට ප්‍රජනක පද්ධතියට පාද වලට බෙදෙන්න පටන් ගන්නවා. මේ මහා දමනියෙන් හැදෙන ශාඛාවන් දමනි කියලා කියනවා. මහ නැති දමනි. දමනි. මේ දමනි ගිහිල්ලා යලි ශාඛාවලට බෙදෙනවා. බෙදලා කුඩා වෙනවා. දමනිකා හැදෙනවා. දමනිකා. දමනිකා. දමනිකා යලිත් බෙදෙනවා. කේශනාලිකා හදනවා. මෙන්න මේ කේශනාලිකා කෙස්ගස් තරම් සිහින් රුධිර නාල. කේශනාලිකාව. ඔන්නේ කේශනාලිකාව වලින් තමයි රුධිරයේ ශ්‍රාවය කියන රුධිරයේ තියෙන පෝෂක ද්‍රව්‍ය ඉවතට රුධිර නාල වලින් දෙන්නේ. පාඨක වලට බෝමන් ප්‍රාවරයට කේශනාලිකා ජාලයකින් තමයි දෙන්නේ. එතකොට මහා දමනිය දමනීය දමනිකාව
දමනිකාවෙන් දමනිකේශ නාලිකා ලෙස මේක බෙදෙනකොට මෙන්න මේ සමස්තය එකතුවට කියනවා දමනි පද්ධතිය කියලා. ඒතර ශිරා පද්ධතිය හැදෙන්නේ මොන වෙන්නේ? ශිරා පද්ධතිය හැදෙන්නේ ළමයි ශිරාව ආරම්භ වෙන්නේ කේශ නාලිකාවලින්. ඒක කොහෙද ලියන්නේ? ශිරාව හැදෙන්නේ කේශ නාලිකාවලින්. මේ කේශ නාලිකා එකතු වෙලා අනුශිරාවක් හැදෙනවා. අනුශිරා සමූහයක් එකතු වෙමින් ශිරාවක් හැදෙනවා. ශිරාව අනුශිරා එකතු වෙමින් ශිරා හැදෙනවා. ශිරා හැදෙනවා. ශිරා එකතු වෙමින් මහා ශිරා හැදෙනවා. දැන් මහා ශිරා දෙකක් තියෙනවා. උත්තර මහා ශිරා අදර මහා ශිරාවයි. ඒක කේශ නාලිකා එකතු වෙලා අනුශිරා හැදෙනවා. අනුශිරා වලින් ශිරා හැදෙනවා. ශිරා එකතු වෙලා මහා ශිරා හැදෙනවා. මහා ශිරා නෙමෙයි මහා ශිරා හැදෙනවා. මේ විදිහ තමයි ශිරා පද්ධතිය නිර්මාණය වෙන්නේ. දැන් ඔබෙන් දමනි පද්ධතිය හා ශිරා පද්ධතිය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒතකොට මෙන්න මෙහෙම කියන්න කොහොම කියන්නද? ඔය ටික ලියා මෙහෙම ලියන්න. පළවෙනි උරු ලියන්න. මහා ධම්මනි ඊතලය ධම්මනි ඊතලය ධම්මනිකා ඊතලය කේශනාලිකා. වලින් කීතල දාන්න එපා කමද දා ලියන්න. මහා ධම්මනිය කම ධම්මනි කම ධම්මනිකා කම සහ කේශනාලිකා වලින් ධම්මනි පද්ධතිය සෑදී. පද්ධතියක් වුණාට ළමයි දේහි ප්‍රධාන පද්ධතියක් නෙමෙයි. නමුත් ඒකත් යම් පිළිවෙලක් තියෙනවා. මහා ධමනි ධමනි ධමනිකා හා කේශනාලිකා වලින් ධමනි පද්ධතිය සෑදී. ඊළඟට කේශනාලිකා අනුශිරා ශිරා හා මහශිරා වලින්. කේශනාලිකා අනුශිරා ශිරා සහ මහශිරා වලින්. ශිරා පද්ධතිය සෑදී. ශිරා පද්ධතිය සෑදී. හරිද? හොඳයි. ධමනි ශිරා. තිස්වෙනි ප්‍රශ්නේ. වань තුණ්ඩ 3 සහ තුණ්ඩ 2 වම් පැත්තේ පෙන්වන්නේ තුණ්ඩ 3.
ඔය කපාට හතරම උතන තියනවා ළමයි. මේ ත්‍රිතුණ්ඩ කපාටේ. මේ ද්විතුණ්ඩ කපාටේ. මේ අඩසඳ කපාට. ඔබ දන්න හෘද ස්පන්දනය වෙනවයි කියලා. මේ හෘද ස්පන්දනය වෙද්දී ළමයි හදවතේ මතු පිටින් ගොඩනැගෙනවා වෙනම ස්නායු පද්ධතිය. පද්ධතියක් කිව්වට ස්නායු රැහන් සමූහය. ඒතර හෘදයේ තියෙනවා ඔරලෝසුව ක්ලොක් එකක්. අපි ඔය කියන හෘද ගතිකරය කියලා. හෘද ගතිකරය මේ ගතිකරයෙන් තමයි සංඥාවන් දෙන්නේ හෘද ස්පන්දනය වෙන්නේ. එතකොට හෘදයටම වෙන් වූ කියන්නේ තියෙන එකට කියන වචනයක් මේ හෘදයෙන්ම ජනනය වන ස්නායු ආවේග සහ ඒකටම වෙන් වූ මොකක්ද ඒකට කියන්නේ මේ රිද්මයක් තියෙනවා. ඒ රිද්මේ පාලනය කරන්නේ හෘදයෙන් හටගන්න ස්නායු ආවේග වලින් හෘද ගතිකරය. එතකොට ඔය ස්නායු පණිවිඩ ගමන් කරන්නේ විදුලි ධාරාවක් හැටියට. විදුලි ධාරාවක් හැටියට. ඒ විදුලි ධාරාවේ ස්වභාවය අනාවරණය කළා. ඒක ඒ විදුලිය හට ගන්නකොට ඒ දැනෙන ආරෝපණ වල ස්වභාවය අසහි ප්‍රබලත්වය අනුව නිර්මාණය කරගන්නවා ECG සටහන. ඉලෙක්ට්‍රෝ කාඩියෝග්‍රැෆි එක. විද්‍යුත් කන්තුක රේඛනය. ඔකට කියන්නේ ඉලෙක්ට්‍රෝ කාඩියෝග්‍රැෆි නැත්නම් විද්‍යුත් කන්තුක රේඛනය. විද්‍යුත් කන්තුක රේඛනය නිර්මාණය කරගන්න. ඒක යන්ත්‍රානුසාරයෙන් තමයි අධ්‍යයනය කරන්නේ. හදවතට පපුව මත පිටින් හයි කරනවා අනාවරණක කීපයක් විද්‍යුත් ධාරාව අනාවරණය කරගන්න. ඒවා යන්ත්‍රානුසාරයෙන් කන්තුක රේඛනය සිදු වෙනවා. ඒක කටුවක් මගෙන් ඒක ඇඳෙනවා ළමයි. ඒතර ECG සටහන පත්‍රයක පොඩි පටියක නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වන ECG සටහන කොහොමද එන්නේ? දැන් ඉස්සෙල්ලාම හෘදයේ කර්ණිකා දෙක තමයි හැකිලෙන්නේ. ඊට කෝෂිකා දෙක හැකිලෙනවා. ඊට පස්සේ දෙකම ළමයි ලිහිල් වෙනවා. විරාමයක් යනවා. ආය කර්ණිකා කුංචනය, කෝෂිකා කුංචනය, කර්ණික කෝෂික විස්තරය. මේ හෘද චක්‍රයක් කියලා කියන්නේ අන්න ඒකට. මේ හෘද චක්‍රයක් කියන්නේ මෙයා රිද්මයානුකූලව මොකද්ද ස්පන්දනය වන විදිහ. මුලින්ම කර්ණිකා දෙක හැකිලීම. කර්ණික ආකුංචනය. 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 හැකිලීමට. එතන කෝෂිකා ආකුංචනය. දෙවෙනි හැකිලෙන්නේ කෝෂිකා දෙක. කර්ණිකා දෙක හැකිලෙද්දී රුධිරය පහළට එනවා. ඒක ඇකිලිලා තියෙද්දිම කෝෂිකා දෙක ඇකිලෙනවා. රුධිරය ආය උඩට යන්නේ නැහැ. කපාට වැහිලා නැතිය. යන්නේ ධමනි හරහා එළියට යනවා. ඊට පස්සේ දෙකම විස්තරණ දෙකම බුරුල් වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය විදුලි ධාරාවක් අනුසාරයෙන් හදවතේ මතු පිටට දැනෙනවා. පපුවේ මතු පිටට දැනෙනවා. ඒක තමයි විද්‍යුත් කාන්තුක රේඛනය මගින් සටහනක් මගින් අපිට ඇදලා පෙන්වන්නේ. මම දෙක අඳිනවා. කර්ණිකා කුංචනය. කර්ණිකාව හැකිලුණා. කෝෂිකා කුංචනය.
කෝෂිකාව ඇකිලුණා. කාර්නික කෝෂික විස්තරණය. අතරින් ඉවරයි. කාර්නික කෝෂික විස්තරණය. මේක දානවා P Q R S T QRST P කාර්නික ආකුංචනේ QRS කෝෂික ආකුංචනේ T කාර්නික කෝෂික විස්තරණය. ඔන්න ඔය ක්‍රියාවලිය විදුලි ධාරාවක් අනුසාරයෙන් බාහිරට දැනගන්න පුළුවන්. ඒ විදුලි ධාරාව පාවිච්චි කරලා විද්‍යුත් කන්තුක රේඛනය නැත්නම් කාඩියෝග්‍රැෆි එක සිදු කරනවා. හරි. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔක එන්නේ. එතකොට මේකේ කොටස් නම් කරන්න එහෙම ඇති. ඊට QRS වලින් දැක්වෙන්නේ කුමක්ද? එතකොට ඕකේ ළමයි පැත්තකින් ලියා ගන්න. මොකද සටහනේම යටින් ලියාගෙන P කියලා දාලා පැත්තකින් ලියන්න. මේ නෝට් එකට අදාළ කියන්නේ ප්‍රශ්නෙට අදාළ නැහැ. නමුත් වැඩි දැනුම සඳහා ලියා ගන්න. P කියන්නේ කර්ණික ආකුංචනය. කර්ණික ආකුංචනය. QRS කියන්නේ කෝෂික ආකුංචනය. T කියන්නේ කර්ණික කෝෂික විස්තරණය. කර්ණික කෝෂික විස්තරය. ඔන්න ඒ තුන තමයි එක හෘද ස්පන්දනයක් කියලා කියනවා. දැන් ඔය වගේ දෙකක් ගත්තොත් කෑලි දෙකක් ගත්තොත් දැන් මෙතන කෑලි දෙකක් අපි අඳිමු චුට්ටක් හිට කරලා හදවතින් පළුවක් අයින් කරලා කර්ණික ආකුංචනය කෝෂික ආකුංචනය කර්ණික කෝෂික විස්තරණය ආයි කර්ණික ආකුංචනය කෝෂික ආකුංචනය කර්ණික කෝෂික විස්තරණය P QRS T IP QRS T දැන් ළමයි මේ P ඉඳන් මේ P දක්වා
පීට PP යනවා කාලේ තප්පර 0.8. කාලේ 0.8. තප්පර 0.8. තව කාලයෙන් කරොත් කර්ණික ආකුංචනයේ ළමයි තප්පර මේ කැලලට කර්ණික ආකුංචනයට තප්පර 0.1යි. තත්පරෙන් 0.1යි. මෙන්න මේ දෙවෙනි එකට කර්ණික කෝෂික ආකුංචනයට තප්පර 0.3යි. ඒක ලියන්න ඉඩ මදිද මන්ද? ඒක තප්පර 0.1යි. කර්ණික ආකුංචනයට. මේ තප්පර 0.3යි. කෝෂික ආකුංචනයට. ඊළඟ කර්ණික කෝෂික විස්තරණයේ ඉඳන් ඊළඟ කර්ණික ආකුංචනය දක්වා කාලය තප්පර 0.4යි. මෙතන ඉඳන් මෙතෙන්ට කාලය. ලොකු කරලා ඇඳන කාලය ලස්සන බෙදලා පෙන්නන්න තිබ්බා. එතකොට ඒක හර්ට් චක්‍රයක් සඳහා තප්පර 0.8ක් යනවා. කාලය බෙදෙන්නේ කොහොමද? මෙතනින් පටන් ගත්තොත් කෝෂිකා කුංචනයේට කර්ණිකා කුංචනයට 0.1. කෝෂිකා කුංචනයට 0.3. කර්ණික කෝෂික විස්තරණයේ ඉඳන් ඊළඟ කෝෂිකා කර්ණිකා කුංචනය වෙනකන් තප්පර 0.4. බුරුල් වෙලා ළමයි පූර්ණ විස්තරයක් වෙලා බුරුල් වෙලා පොඩි විවේකයකුත් එයා ගත කරනවා. තප්පර 0.4ක විවේකයකුත් තියෙනවා. බුරුල් වෙලා පොඩ විවේකීව ඉන්න. ඉඳලා තමයි ආය ආකුංචනය වෙන්නේ. මේ 0.4 විවේකයක් ඒකට අදාළයි. හරිද? 0.4ක් විවේක තව 0.4ක් ආකුංචන. 0.4ක් විවේක තව 0.4ක් ආකුංචන. තප්පර 0.8කින් එක හර්ට් චක්‍රයක් සම්පූර්ණ වෙනවා. සාමාන්‍යයෙන් බය වුණාම ඔක පොඩක් කෙටි වෙන්න පුළුවන්. ඩුඩ් කරා. ගැඹුරත් වෙනවා. රිලැක්ස් කිනකොට ඔය ගානට යනවා. ගාන මැරතන් ධාවනය කරන ක්‍රීඩකයෙකුගේ ඔය වේගය චුට අඩුයි. හෘද ස්පන්දන වේගය අඩුයි. ඔව් ක්‍රීඩාවේ යෙදෙන වෙලාවෙදී පොඩ්ඩක් වැඩි වෙනවා. සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙනවා. ඒක ලෙඩක් නෙමෙයි. සමහර කෙනෙක් ලෙඩක් නෑ ඒක ලෙඩක් නෙමෙයි. ඔබ කියන කතාව හරි. ඉතින් දැන් සමහර ළමෙක් අහනවා මගෙන් ජීවිත කාලයෙන් භාගයක්ම නිකන් ඉන්නේ හදවත නේද කියලා. හරි ඉතින්. එයා තප්පර 0.4ක් වැඩ කරනවා 0.4ක් නිකන් ඉන්නේ. කොට භාගයට භාගයක් ජීවිත කාලයෙන් නිකන් ඉඳලා තියෙනවා. තර්කෙත් හරියක් තියෙනවා. හරිද? මේද තමයි ECG සටහනක් යන්නේ. ඔක තමයි බාහිරට දැනෙන්නේ. ඔක තමයි ඔය යන්ත්‍රයේ වැටෙන්නේ අපගේ හෘද ස්පන්දනයේ ස්වභාවය. හරි. ඔය ටික දැනගත්තාම ප්‍රමාණවත් අද මේ හිස්තැන් ටික පුරවමු. විද්‍යුත් කාන්තික රේඛන සටහනේ PQRS වලින් කියන්නේ කර්ණික කෝෂික ආකුංචනය. කෝෂික ආකුංචනය. හෘද චක්‍රයක P අවස්ථාව ඊට ගත වන කාලය. P කියන්නේ කර්ණික ආකුංචනය ගත වෙන තප්පර 0.1. ওই ටික ලියා ගන්න ඕගොල්ලෝ. රූපේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න. මැදිවියේ පසුව නිරෝගී සාමාන්‍ය තත්ත්වයේදී හෘද ස්පන්දන වේගය. මෙයා තප්පර 0.8යිනේ. තප්පරයට 0.8යි. මිසොරි වරතුණා. එක චක්‍රයකට තප්පර 0.8යි. සාමාන්‍ය මිනිත්තුවකට බැලුවොත් මේ ගැලපෙනවා 72 වාරයක්. මිනිසෙකුගේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවට තප්පරයට හිම නෙමෙයි. මිනිත්තුවට 72 වාරයක්. ඒ කියන්නේ තප්පර 60කට. ලියාගෙන හෘද ස්පන්දන වේගය මිනිත්තුවට කියලා මතක ඇතුව ලියන්න ඕන. මිනිත්තුව කියන්නේ විනාඩිය තමයි. මිනිත්තුවට 72 වාරයක්. මිනිත්තුවට 72 වාරයක්. මැරතන් ධාවකයෙකුගේ එම වේගය කෙසේ වේද විමසන්න. තෝට ළමයි මත තියන්න මැරතන් ධාවකයෙකුගේ වේගය
විවේකී අවස්ථාවේදී මීට වඩා අඩුයි. ක්‍රීඩා යෙදෙන අවස්ථාවේ මීට වඩා වැඩි. ඒක ලියාගන්න. විවේකී අවස්ථාවකදී හෘද ස්පන්දන වේගය අඩු වගේක පවතී. ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවකදී එය වැඩි අගයක පවතී. 72කට වැඩි අගයක පවතී. 72කට අඩුයි 72කට වැඩි. වැඩි අගයක පවතී. මැරතන් දාවකෙකුගේ 6 වෙනි පිටුවේ අවසාන ප්‍රශ්නේ මම බලනවා අද දවසේ කතා කරන. මොකක්ද අහන්නේ රෝමි ලක්කන් දෙකටද? රෝමි ලක්කන් දෙකට එන්නේ P අවස්ථාවනේ. ඒකට කියන්නේ කර්ණික ආකුංචනය. තප්පර 0.1යි. කර්ණික ආකුංචනය තප්පර 0.1යි. ඒ රෝමි ලක්කන් දෙකට. ඊළඟට හයවෙනි පිටුවේ අවසාන ප්‍රශ්නය වේදනාලාවකින් හෘදයේ ශබ්ද නිරීක්ෂණයේදී ලබ්ඩප් ඇසේ මෙම හඬ දෙක ඇතිවන්නේ වන ආකාරය දක්වන්න. ලබ් ගන්න කොහොමද ඩබ් ගන්න කොහොමද ලබ් ගන්න ඩබ් ලබ් ලබ් කියලා ලියන්නකො ලබ් කියලා ඉරි කැලක් ගැහුවා. මොනවා ගැටෙන හඬද? තුණ්ඩ කපාට, ත්‍රිතුණ්ඩ හා ද්විතුණ්ඩ කපාට ගැටෙන හඬ. තුණ්ඩ කපාට වැසෙන හඬ, තුණ්ඩ කපාට. ත්‍රිතුණ්ඩ ද්විතුණ්ඩ කියන තුණ්ඩ කපාට. වැසෙන හඬ තමයි ලබ් කියන්නේ. ඩබ් 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 ගන්න මොකද්ද? අඩසඳ කපාට වැසෙන හඬ. අඩසඳ කපාට වැසෙන හඬ. ඩබ් ගාන. ඩඩක් 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 ගාන එක. හරි. එතකොට ඔන්නෝයි ක්‍රියාවලිය මෙතකින් අවසන් වෙනවා. අද දවසේ දෙසටහන් ටික. හදවතේ කතාව ECG සටහන. ඉතින් මේ වගේ දේවල් එක්ක අපි කතා කරේ. හොඳයි. ලබන සතිය හැමෝම අද පන්ති අවසන්. ආයුබෝවන්.